ආයුබෝවන් ඔබ ජාතික රූපවාහිනියේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයත් සමග මම සුනේත්‍රා කුමාරේ මම වත්‍රජිත් සෞම්‍ය ප්‍රථමයෙන් ප්‍රවෘත්ති ශීර්ෂපාල දැනට පවතින වර්ෂාපතනයේ අඩුවීමක් හෙට සිට අපේක්ෂා කළ හැකි බවට කලගු විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අනාවැකියයි. ලෝපුරා ඉස්ලාම් බැතිමත් වූ රාමසාන් උත්සවය සමරති. එන්නත් කරන වැඩසටහන බස්නාහිරින් පසු මහනුවර කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවලටත්. ඇඳන් දසදහසේ ව්‍යාපෘති යටතේ මහරගම අපේක්ෂා රෝහලටත් ඇඳන් 100ක්. ඊශ්‍රායල් අග්‍රාමාත්‍යවරයාගෙන් හමාස් සංවිධානයට අනතුරු ඇඟවීම. දේශීය ප්‍රවෘත්ති පවතින වර්ෂාපතනයේ අඩුවීමක් හෙට දිනේ සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ගිනිකොන දිග අරාබි මුහුද ආශ්‍රිතව වර්ධනය වූ අඩු පීඩන කලාපයේ බලපෑම පහළ යමින් පැවතීම ඊට හේතු බවයි. මේ අතර සුමාත්‍රා දූපත් අසල සිදු වූ කම්පනයෙන් මෙරටට බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම මාතර දිස්ත්‍රික්කවල වැසි ඇති විය හැකියි. රත්නපුර, කෑගල්ල, ගාල්ල, මාතර, නුවරඑළිය සහ කළුතර යන දිස්ත්‍රික්කවලට මිලිමීටර 75ක පමණ තද වැසි ඇති විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව අද නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ. දිවයින හරහා සුළඟේ වේගයද පැයට කිලෝමීටර 40-50 අතර දක්වා වර්ධනය විය හැකියි. තරමක තදවැසි අපි අපේක්ෂා කරන්නේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම, වයඹ වගේ පළාත්වල සමහර ස්ථානවලට මිලිමීටර් 100 ඉක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවන් තියෙනවා. වර්ෂා තත්ත්වයේ අඩුවීමක් ඇතත් ගංගා ජල මට්ටම ඉහළ යමින් ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිපිලි මහතා කියා සිටියේ. පුත්තලම තබ්බව ජලාශයේ වාන්දොරටු දෙකක් අද උදේ විවෘත කෙරුණා. වර්ෂාව අකණ්ඩව පැවතුනහොත් සවස වන විට අවම වශයෙන් වාන්දොරටු 10ක් හෝ විවෘත කිරීමට සිදුවන බව පුත්තලම ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු විදුර ක්‍රිෂාන්ත මහතා ප්‍රකාශ කළා. දදුරුඔය ජලාශයේ වාන්දොරටු 4ක් අද අලුයම සිට අඩි 3 බැගින් විවෘත කළ බව ජලාශය භාර වාරි ඉංජිනේරු සම්පත් සමරජීව මහතා පවසනවා. දහවල් වන විට ජල මට්ටම ඉහළ යාම හේතුවෙන් තවත් වාන්දොරටු දෙකක් විවෘත කර තිබෙනවා. ඒ අනුව මෙවන විට දදුරුඔය ජලාශයේ වාන්දොරටු 6ක් අඩි 4 බැගින් විවෘත කෙරුණා. වරකාපොළ, දැරණියගල, දෙහියෝවිට හා රුවන්වැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසවල පවුල් 60ක් පමණ අවධානමට ලක්ව සිටිනවා. වරකාපොළ ගස්නාව ප්‍රදේශයේ නිවාස 5ක් නාය අනතුරට ලක්ව ඇති අතර පස්කන්දකට යටවීමෙන් පුද්ගලයෙක් මිය ගියා. දෙදෙනෙකු තුවාල ලබා කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබනවා. විපතට පත් වූවන්ට වියලි ආහාර ද්‍රව්‍ය ලබා දීමට පියවර ගැනුණා. ඇතැම් පිරිස් ආරක්ෂිත ස්ථාන කරා යොමු කරනු ලැබුවා. පාර්ලිමේන්තු මන්ත්‍රී උදේකාන්ත ගුණතිලක මහතා ජනතාවට අවශ්‍ය පහසුකම් සැපීමට පියවරගෙන තිබෙනවා. කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පූගොඩ ප්‍රදේශයේ මාර්ග හා පහත් බිම් රැසක් ජලයෙන් යට වුණා. හංවැල්ල නිට්ටඹුව ප්‍රධාන මාර්ගයේද ජල ගැල්මට හසුව තිබෙනවා. නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශයේ වාන් දමා ඇති බවත්, ලක්ෂපාන ජලාශයේ වාන් දොරටුවක් විවෘත කර ඇති බවත් නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පවසනවා. ඊයේ රාත්‍රියේ ඇදහැළුණු වැසි හේතුවෙන් ඇල්ල ඔය පිටාර ගැලීමෙන් පස්යාල රණවිරුගම ප්‍රදේශයේ නිවාස රැසක් යට වුණා. කොළඹ රත්නපුර ප්‍රධාන මාර්ගයේ අවිස්සාවේල්ල ඉහළ පාරේ කොටසක් ගිලා බැසීම සහ කන්දක කොටසක් නායාම නිසා ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. උඩවලව ජලාශයේ පෝෂක ප්‍රදේශවල සමනල වැව, කල්තොට, හල්දුමුල්ල හා බලංගොඩ ප්‍රදේශවලට වැසි ලැබීමත් සමග උඩවලව ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් තිබෙනවා. ඒ හේතුවෙන් ජලාශයේ වාන්දොරටු 3ක් ඊයේ රාත්‍රී විවෘත කෙරුණා. කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් පට්ටිවල ප්‍රදේශයේ මාර්ගය කැඩී ගොස් තිබෙනවා. වර්ෂාව හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1385ක පුද්ගලයන් 6119 දෙනෙකු පීඩාවට පත්ව ඇතැයි ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසනවා. පීඩාවට පත් වූවන්ට කඩිනමින් සහන සැලසීමේ වැඩසටහනක් මේ වන විට ක්‍රියාත්මකයි. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද උදේ මේ සම්බන්ධයෙන් සාකච්ඡාවකට එක්වුණා. ගින්ගඟ පිටාර ගැලීමෙන් උඩුගම ප්‍රදේශයේ ආපදාවට ලක්ව සිටි 6 දෙනෙකු බේරා ගැනීමට නාවික හමුදා සහන කණ්ඩායම් ඊයේ රාත්‍රී සමත් වුණා. ඒ අතර පාරුවක් පෙරළී සැඩ පහරට ගසාගෙන ගොස් ගසක රැඳී සිටි පුද්ගලයන් 3 දෙනෙකු හා කාන්තාවක් සිටි බවයි වාර්තා වන්නේ. ගංවතුර නිසා නිවසක කොටු වී සිටි එම ප්‍රදේශයේම කාන්තාවන් 2 දෙනෙකුද මෙසේ බේරා ගැනුණා. කළු, ගින් සහ නිල්වලා යන ගංගාවල ජල මට්ටම ඉහළ යාම නිසා ඇතිවිය හැකි ගංවතුර අවදානමකදී අවශ්‍ය සහන සැලසීමට නාවික හමුදා සහන කණ්ඩායම් 10ක් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ස්ථානගත කර තිබෙනවා.
පන්නල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ ග්‍රාම සේවා වසම් දෙකක පවුල් 42ක් අවතැන් වී ඇතැයි ප්‍රාදේශීය ලේකම් සමන්ත වික්‍රමරත්න මහතා පවසනවා. නාලවලාන හා මාහරගම යන ග්‍රාම සේවා වසම්වල අවතැන් වූ ජනතාව ආරක්ෂිත ස්ථාන කරා යොමු කර අවසන්. පීඩාවට පත් වූවන්ගේ අවශ්‍යතා සපුරාලීමට පියවරගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී සමන් ප්‍රිය හේරත් මහතා ප්‍රකාශ කළා. ලෝපුරා ඉස්ලාම් බැතිමතුන් අද රාමසාන් උත්සවය සමරනවා. පුරා මාසයක කාලයක් උපවාස සීලය රැකීමෙන් පසු එළඹෙන රාමසාන් උත්සවය මුස්ලිම් ජනතාවට ආගමික වශයෙන් සුවිශේෂී දිනයක්. කොරෝනා වෛරසයේ වැළැක්වීමේ පියවරක් ලෙසින් ආරක්ෂක හා සෞඛ්‍යංශ නිර්දේශ කර ඇති මාර්ගෝපදේශ පිළිපැදිය යුතු බැවින් මෙවර රාමසාන් උත්සවයේ තා චාම් ආකාරයෙන් සමරන ලෙසයි මුස්ලිම් ආගමික නායකින් බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින්නේ. එම නිර්දේශවලට අනුව රාමසාන් උත්සවයේ සැමරීම නිවසට පමණක් සීමා වීම අද දක්නට ලැබුණා. රාමසාන් මාසයේදී ඉස්ලාම් බැතිමතුන් අල්ලා දෙවියන් වෙනුවෙන් කැප වුණා. ශුද්ධ වූ අල් කුරානය අල්ලා දෙවියන් විසින් ලබා දුන් ලයිනතුල් කත්‍රි නැමැති ශුද්ධ වූ රාත්‍රියක් ලැබුණු මාසයක් ලෙසයි රාමසාන් මාසය හැඳින්වෙන්නේ. පසුගිය මාසය පුරාම දෙවියන් වෙනුවෙන් කැප වූ ඔවුන් අද ඊදුල් ෆීතර් ඉස්ලාමීය ආගමික දිනය සමරනවා. සාමය සහෝදරත්වය ගොඩනගා ලොවට පෙන්වූ සංහිඳියාව සමස්ත ඉස්ලාමීය ලෝකයට අප පෙන්වූ වටිනා ආදර්ශයක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. ශුද්ධ වූ අල් කුරානය අදහන සැබෑ ඉස්ලාම් භක්තිකයින්ගේ සාමූහික කැපවීමත් අදිෂ්ඨානයත් ඒ සඳහා තව තවත් යොමු වනු ඇතැයි තමා විශ්වාස කරන බවයි ජනාධිපතිතුමා නිකුත් කළ රාමසාන් පණිවිඩයේ දැක්වෙන්නේ. රාමසාන් උපවාස සමය අවසන් කර ඊදුල් ෆීතර් මංගල්‍යයට ශ්‍රී ලාංකීය මුස්ලිම් ජනතාව එක්වන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් අල්ලාහ් දෙවියන් පිළිගනිත්වා යන ප්‍රාර්ථනය ඇතිවයි. එකී යහපත් සියලු ප්‍රාර්ථනා ඉටු වේවායි ඊදුල් ෆීතර් මංගල්‍ය වෙනුවෙන් ජනාධිපතිතුමා සුබ පැතුම් එක් කරනවා. උස් පහත් ભેදයකින් තොරව සියලු දෙනා එක්ව රාමසාන් සමය ගතකොට සමෘද්ධිමත් ජීවිතයකට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම චාරිත්‍රයක් වුවද ඒ සමාජීය අර්ථයද අගය කළ යුතුයි. රාමසාන් සමය පවිත්‍ර ජීවිතමෙන්ම ආත්ම දමනය හුරුවීමට ඇති වටිනා අවස්ථාවක් ලෙස ඉස්ලාම් භක්තිකයන් සලකනවා. වර්තමානයේ ලෝකයට මුහුණ දීමට සිදු ඇති කොවිඩ් ව්‍යසනයෙන් ලෝවැසි ජනතාව නිදහස් කර දෙන්නයි යන ප්‍රාර්ථනයද අපගේ ඉස්ලාම් භක්තිකයන්ගේ බලාපොරොත්තුව බව ජනාධිපතිතුමා නිකුත් කළ නිවේදනයේ සඳහන්. ආගමානුකූල නිවැරදි ඉගැන්වීම් තුළ ශික්ෂණය ලැබූ ඉස්ලාමීය ජනතාව ඉතිහාසයේ පුරාවට ශ්‍රී ලාංකීය ජන සමාජයේ සෙසු ජාතීන් හා ආගම් සමග අන්‍යෝන්‍ය සුහදත්වෙන් ක්‍රියා කර ඇතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පවසනවා. එම විශ්වාසය පළුදු නොකරමින් ඉදිරියට යාම සඳහා ඉස්ලාමීය ජනතාවට තිබෙන අවශ්‍යතාව අප රජයක් ලෙස තේරුම්ගෙන ඇති බව අද වැනි දිනක සිහිපත් කළ යුතුයයි අග්‍රාමාත්‍යවරයා රාමසාන් දිනය නිමිත්තෙන් නිකුත් කළ පණිවුඩයේ සඳහන්. ලෝපුරා පැතිර යන කොවිඩ් වසංගතය හමුවේ පසුගිය වසරේ මෙන්ම මේ වසරේදීද ඊදුල් ෆීතර් චාරිත්‍ර උත්සවශ්‍රීයෙන් සැමරීමට නොහැකි වුවද මේ හා බැඳී පවතින ආගමික චාරිත්‍රයන් සෞඛ්‍ය මාර්ගෝපදේශ සීමාවන්ට යටත්ව ඉටු කරනු ඇතැයි මහින්ද රාජපක්ෂ මැතිතුමා අපේක්ෂා කරනවා. උත්සව කාලයේදී සෞඛ්‍ය පිළිවෙත් අනුව නැමදුන් සඳහා පල්ලිවලට විශාල පිරිස් වශයෙන් රැස් නොවීමට වග බලා ගනිමින් නිවෙස්වල සිට ආගමික චාරිත්‍ර ඉටු කිරීමට වග බලාගත් සියලුම ඉස්ලාම් බැතිමතුන්ට තමාගේ ප්‍රණාමය හිමිවන බව අග්‍රාමාත්‍යවරයා සිය පණිවුඩයෙන් අවධාරණය කරනවා. ලෝකයට නිදුක් නිරෝගී බවත් සියලු මිනිස් වර්ගයාට සතුට සහ සැනසුම උදාවීම උදෙසා සියලු ශාස්ත්‍රවරුන්ගේ නාමයෙන් අප ආයාචනා කළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අර්ථවත් කරමින් මේ ව්‍යසනකාරී සමය නිමාවන ලෙස ඉල්ලා ආගමානුකූල කටයුතු වල යෙදෙන සමස්ත ඉස්ලාම් බැතිමතුන්ට තමන් ප්‍රණාමය පුද කරන බවයි ඔහු සඳහන් කරන්නේ. මනුෂ්‍ය වර්ගයාගේ යහපත හා ආරක්ෂාව උදෙසා අන් සියල්ලටම පෙර පාරිශුද්ධත්වයට පත්කරගත යුත්තේ මනසයයි තමා විශ්වාස කරන බවයි විපක්ෂ නායකවරයා නිකුත් කළ පණිවුඩයේ දැක්වෙන්නේ. සාම්ප්‍රදායිකව සංචාර සහ රැස්වීම් වලින් එකක් වන ඊදුල් ෆීතර් උත්සවය මේ වසරේ වෙනත් ආකාරයකින් සැමරීමට ඉස්ලාම් බැතිමතුන්ට සිදු වී ඇතැයි අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසනවා. එසේ කිරීමෙන් අපගේ ආදරණීයන්ගේ යහපත උදෙසා මෙන්ම ශ්‍රී ලාංකීය ජාතිය කෙරෙහි ඒ අපගේ යුතුයකමක් වන බව රාමසාන් දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් අමාත්‍යවරයා පවසනවා. අපව ආරක්ෂා කිරීමට වෙහෙස නොබලා වැඩ කරන සෞඛ්‍ය සේවකයන් ආරක්ෂක හමුදාව සහ සියලු ලෝවැසියන්ගේ සුබ සිද්ධිය උදෙසා යාඥා කරන්නයිද පණිවුඩයේ සඳහන්. ඊයේ රාත්‍රියේ 11 සිට ලබන 17 වෙනි සඳුදා අලුයම 4 දක්වා දෙවෙනිටම බලපාන පරිදි සංචරණ තහනම ක්‍රියාත්මකයි. එම කාල සීමාව තුළ අත්‍යවශ්‍ය සේවා සිදු කරන පුද්ගලයන් හැර සෙසු පිරිස් නිවස් තුළ රැඳී සිටීම අනිවාර්ය බවයි පොලිසිය පවසන්නේ. සංචරණ තහනම ක්‍රියාත්මක වන කාල සීමාව තුළ සියලු වෙළඳසැල් වසා තැබිය යුතුයි.
එහෙත් ඖෂධ සැල් විවෘත කිරීම සඳහා අවසර ලබා දී තිබෙනවා. ඖෂධ ලබා ගැනීමට ළඟම ඇති ඖෂධ සැලට යා හැකියි. සතොස සුපිරි වෙළඳ සැල් සහ අවන්හල් මගින් වියලි ආහාර සහ පිසු ආහාර ඇනුම් මත බෙදා හැරීමටද අවසර හිමිව තිබෙනවා. එම ආයතනවල හිමිකරුවන් අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිවරයාගෙන් ඒ සඳහා අවසර ලබා ගත යුතුයි. පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ, මැනින් වෙළඳපොළ සහ ආර්ථික මධ්‍යස්ථාන තොග වෙළඳාමට පමණක් විවෘතයි. එම ස්ථානවලින් මිලදී ගන්නා භාණ්ඩ තම වෙළඳ ස්ථාන වෙත රැගෙන ගොස් ඇනුම් මත බෙදා හැරිය හැකියි. මාර්ග සංවර්ධන කටයුතුද බාධාවකින් තොරව සිදු කිරීමට අවසර ලබා දී තිබෙනවා. එන්නත්කරණය සඳහා ජනතාවට සහභාගී විය හැකියි. ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හා අපනයන සංවර්ධන මණ්ඩලයේ නිෂ්පාදන ආයතන හා කර්මාන්ත ශාලා බාධාවකින් තොරව පවත්වාගෙන යා හැකියි. එම සේවකීන්ට කාර්යාල ප්‍රවාහන සේවයක් කරහා ප්‍රවාහන පහසුකම් සැලසිය යුතුයි. පොදු ප්‍රවාහන සේවා සහ කුලී රථ සේවා සංචරණ තහනම ක්‍රියාත්මක කාල සීමාව තුළ ක්‍රියාත්මක නොවන බවයි පොලිසිය පවසන්නේ. යම් පුද්ගලයෙකුට රෝහලකට යාමට හෝ ගුවන්තොටුපළට යාමට හෝ අවශ්‍ය නම් තම පෞද්ගලික රථය හෝ කුලී රථයක් භාවිත කළ හැකියි. අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව ක්‍රියාත්මකයි. මෙම දින 3 තුළ හැඳුනුම්පත් ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන අතර එය අදාළ වන්නේ ලබන සඳුදා සිටයි. ලබන සඳුදා උදෑසන 4 වන තුළු මේ දින 3ක කාලය මේ ක්‍රමවේදයට අනුගතව කටයුතු කළ යුතුයි. සමහර වෙලාවට මේ කාල පරිච්ඡේදය තුලම යම් ප්‍රදේශ හුදෙකලා කර තිබෙන්නට පුළුවන්. ඒ හුදෙකලා කරන ලද ප්‍රදේශවලටත් හුදෙකලා නොකරන ප්‍රදේශවලටත් මෙම සංචරණ සීමාව එකසේ බලපැවැත්වෙනවා. තමන්ගේ නිවසටම වී රැඳී සිටින්න අවශ්‍යයි. කෙසේ වෙතත් හුදෙකලා ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කර ඇති යම් ප්‍රදේශයක් වේ නම් ඒ ප්‍රදේශවල ජනතාව ලබන සඳුදා පාන්දර 4න් පසුව ඒ ආකාරයටම තම නිවෙස්වල රැඳී සිටිය යුතුයි. ඒ හුදෙකලා බව ඉවත් කරන තුරු. නමුත් සඳුදා උදෑසන 4න් පසු අනෙක් ප්‍රදේශවල ජනතාවට හැඳුනුම්පත් ක්‍රමවේදය භාවිතා කරමින් ගමන් කිරීමට හැකියාවක් තිබෙනවා. සංචරණ තහනම පැනවීමත් සමග වෙළඳ සැල් වසා තිබුණද අත්‍යවශ්‍ය සේවා බාධාවකින් තොරව සිදු කෙරුණා. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේද අද විවෘත කෙරුණා. දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවින් එළවලු කිලෝ ලක්ෂ 4.5ක් පමණ රැගෙන විත් තිබූ බවයි ව්‍යාපාරිකයන් පවසන්නේ. එළවලු මිලදී ගැනීම සඳහා වෙළඳුන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබුණා. වෙලෙන්දු ඉන්න බෑ බඩු ගන්න. ගොවියා ඇවිල්ලා මෙතෙන් වෙලා හිටියට නමුත් බඩු දෙන්න විකුණන්න කවුරුවත් නැත්නම් මොනවද කරන්නේ? දැන් අද දවස් දෙකයි. ඒවා තමයි තියෙන ප්‍රශ්නේ. තමුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයට ගෙන එළවලු තොග රජයේ මිලට ගෙන තිබෙනවා. ඒවා මිලදී ගැනීමට තොග වෙළඳුන් නොපැමිණීම ඊට හේතුවයි. රජයේ මිලටගත් එළවලු ප්‍රමාණය කිලෝ 70,000ක්. දැන් රජය තීරණයක් අරගෙන තියෙනවා මේ එළවලු රජයේ මැදිහත් වීමෙන් සාධාරණ මිලට අරගෙන ඒක රජයේ ආයතන වල විශේෂයෙන්ම යුද්ධ හමුදාවේ ඇතුළු අනිකුත් අවශ්‍යතාවයන් තියෙන රජයේ ආයතන වල බෙදා හැරීමට සංචරණ තහනම ක්‍රියාත්මක කිරීමත් සමග ඇතැම් පිරිස්වල ආදායම් මාර්ග අහිමි වී තිබෙනවා. කඩවල වාලා තිබ්බොත් අපිට හරියන්නේ අපි රස්සා හැමදාම කරනානේ මෙහෙම වාලා තිබ්බොත් අයියේ අපිට සල්ලි නැහැ. දැන් කණ්ඩාරි සල්ලි නැහැ. අපි කඩවකම වාලා මත අපි කැම නැතුව යන්නේ. අලරුණු කඩේ අපි වැඩ කරන්නේ. ආණ්ඩුවෙන් ඉල්ලන්නේ අපි මේක දවස් ගානක් වාගෙන ඉන්න බෑනේ. අපිට කොහොම හරි මේක ඇරලා දීලා අපිට සහයෝගයක් දෙන්න කියලා තමයි යන්නේ. නිරෝධායන නීති වලට අපි ගරු කරනවා. අපි එදිනෙදා ජීවත් වෙන්නේ දවසේ ආදායම් හොයාගෙන ඒක නැතුනහම අපිට ගොඩාක් gedara දරුවොත් එක්ක ජීවත් වීමට අසීරු වෙලා තියෙනවා. ඇත්තටම අපි සුළු වෙලාවම තමයි කරන්නේ. ඉතින් අපේ මුළු පවුලම ජීවත් වෙන්නේ මේ වෙලාවෙන් තමයි. මේ සංචලන සීමා පැනවීමෙන් අපේ ජීවත් වීම ගොඩාක් අහිමි වෙලා තියෙනවා. දැන් අපේ ආදායම් මාර්ගයක් නැහැ. පසුගිය පැය 24 තුළ නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයන් 282 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ඔක්තෝබර් 30 වෙනිදා සිට මේ දක්වා නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 9029 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ. පොලිස් නිලධාරීන් 20000ක් පමණ මාර්ග බාධක සහ ජංගම සංචාර සඳහා යොදවනු ලැබ සිටිනවා. අන්දහසක සහන මල්ලක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා. ඊට අදාළ උපදෙස් අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් එම ආයතනයට ලබා දී ඇති බවයි වෙළඳ අමාත්‍යාංශයේ නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේ.
රුපියල් 5000ක් වටිනා සහන මල්ලට අත්‍යවශ්‍ය පාරිභෝජන ද්‍රව්‍ය 20ක් ඇතුළත්. සහන මල්ල බෙදා හැරීමේ කටයුතු ඒ ප්‍රදේශයන් අයත් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ග්‍රාම සේවා නිලධාරීන් සහ සමෘද්ධි නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා. ඒ අනුව මෙම භාණ්ඩ ඇතුළත් සහන මලු අදාළ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල සඳහා නිකුත් කිරීමට පමණක් සතොස අලෙවිසැල් ජාලය හා සමූපකාර අලෙවිසැල් ජාලය විවෘතව තැබෙන බවයි වෙළඳ අමාත්‍යාංශය කියා සිටියේ. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ දිස්ත්‍රික්ක ලේකම්තුමා, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සහ ඒ ගම්මට්ටමේ බිම්මට්ටමේ සිටින රාජ්‍ය නියෝජිතයන් සහ මහජන නියෝජිතයන්ගේ සහයෝගය ඇතුව එක් කුටුම්බයකට රුපියල් 5000ක දීමනාව වෙනුවට රුපියල් 5000ක් වටිනා භාණ්ඩ මල්ලක් ලබා දීමේ වැඩපිළිවෙල තමයි මෙහිදී සිද්ධ වෙන්නේ. හුදකලා කර තිබෙන ප්‍රදේශවල දින 14ක් යනතෙක් හුදකලාව තිබෙනවා නම් ඒ තිබෙන කාල පරිච්ඡේදය තුලදී එක් කුටුම්බයකට එක් පැකේජයක් බැගින් මේ සහන මල්ල ලබා දීම සඳහා මේ ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ අධීක්ෂණය යටතේ මේ බෙදාහැරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. තවත් දිස්ත්‍රික්ක 3කට අයත් ග්‍රාම නිලධාරී වසම් හුදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ එම හුදකලා කිරීම ලබන 17 වෙනි සඳුදා අලුයම 4 සිට ක්‍රියාත්මක බවයි. කොවිඩ්-19 එන්නත් කරන වැඩසටහන බස්නාහිර පළාතෙන් පසු මහනුවර, කුරුණෑගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මිය පවසනවා. එම දිස්ත්‍රික්කවල තෝරාගත් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාසවල මුළු රටේම මෙම රෝගය වැළැක්වීමට අපි එන්නත්කරණය සිදු කිරීමට බලාපොරොත්තු වෙන්නේ මිලියන 13ක පමණ ජනතාවට. එතකොට බස්නාහිර පළාතේ එන්නත්කරණය අවසන් වුණා. නුවර දිස්ත්‍රික්කය, කුරුණෑගල දිස්ත්‍රික්කය, රත්නපුර දිස්ත්‍රික්කය දිස්ත්‍රික්කවල එන්නත්කරණය පටන් ගන්නටත් ඊට සමගාමීව අනෙක් දිස්ත්‍රික්කවලත් එන්නත් ලැබෙන ආකාරය අනුව එන්නත්කරණය සිදු කිරීමටත් අපි බලාපොරොත්තු වෙනවා. කොවිඩ්-19ට එරෙහි ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ දැනට ලබා දී ඇති එන්නත් වර්ගවල පළමු මාත්‍රාව ලබාගත් පිරිස 11,54,795ක් බව සෞඛ්‍යාංශ පවසනවා. ඊයේ ලබා දී ඇති සයිනෝෆාම් පළමු මාත්‍රා හා කොවිෂීල්ඩ් දෙවෙනි මාත්‍රා එන්නත් සංඛ්‍යාව 74,225ක්. සයිනෝෆාම් එන්නතේ පළමු මාත්‍රාව ඊයේ 64,260 දෙනෙකුට ලබා දී තිබෙනවා. ඒ අනුව ඒ මෙතෙක් ලබා දී ඇති සමස්ත පිරිස 2,14,880ක්. කොවිෂීල්ඩ් එන්නතේ දෙවෙනි මාත්‍රාව ඊයේ 9,965 දෙනෙකුට ලබා දී ඇති අතර ඒ ලබාගත් සමස්ත පිරිස 2,41,522ක්. කොවිඩ් වසංගත තත්ත්වය පිළිබඳව දෛනිකව ජනතාව දැනුවත් කරමින් එහි ව්‍යාප්තිය වැළැක්වීමට ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන මෙරට ජනමාධ්‍යවේදීන් සඳහා කොවිඩ් මර්ධන ප්‍රතිශක්තිකරණ එන්නත ලබා දීම අද ආරම්භ කෙරුණා. ඒ අනුව මාධ්‍යවේදීන් සඳහා වන ඉන්නත් කරන වැඩසටහන ශ්‍රී ජයවර්ධනපුර මහරෝහලේදී අද පැවැත්වුණා. ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කිහිලි රමුක්කල් මහතාගේ ඉල්ලීමක් මත සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙනුයි මේ සංවිධානය කෙරුණේ. කොරෝනා වසංගතය මෙරටට පැමිණි මොහොතේ සිට එහි තොරතුරු ජනතාවට ලබා දීම උදෙසා විශාල කාර්යභාරයක නියැලෙන ඉදිරිපෙළ කණ්ඩායමක් වශයෙන් මාධ්‍යවේදීන් ඉටු කරන ජාතික කාර්යභාරය අඛණ්ඩව ඉටු කිරීම සඳහා මෙම එන්නත ලබා දීම වැදගත් වනු ඇතැයි අමාත්‍ය කිහිලි රමුක්කල් මහතා ප්‍රකාශ කළා. මේ වන විටත් ඇතැම් මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන් ඇතුළු කාර්ය මණ්ඩල රැසක් කොවිඩ් ව්‍යසනයට ගොදුරුව ඇති අතර ඉදිරියේදී තවදුරටත් ව්‍යාප්ත වූහොත් ජනතාවට නිසි තොරතුරු ලබා දීම අපහසු වනු ඇතැයිද අමාත්‍යවරයා පවසනවා. විශේෂයෙන් මාධ්‍ය ආයතන ප්‍රධානීන් මාධ්‍යවේදීන් මෙන්ම මාධ්‍ය සංවිධාන ඇතුළු කණ්ඩායම් පසුගිය දිනවල මේ සඳහා ඉල්ලීම් කර තිබුණා. ඒ අනුව ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී මාධ්‍යාංශ ප්‍රධානීන් හා ප්‍රවෘත්ත්‍යාංශ ප්‍රධානීන් සමග ජනමාධ්‍ය අමාත්‍යවරයා හා සෞඛ්‍ය අමාත්‍යවරිය පැවැත් වූ සාකච්ඡාවකින් අනතුරුව කඩිනමින් එන්නත් ලබා දීමට පියවර ගැනුණා. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ හැඳුනුම්පත් හිමි මාධ්‍යවේදීන් 6,000කට අධික සංඛ්‍යාවක් මෙරට සිටින අතර ප්‍රමුඛතාව අනුව අදාළ මාධ්‍යවේදීන් එන්නත්කරණයට යොමු කරන ලෙස මාධ්‍ය ආයතන වෙත ජනමාධ්‍ය අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා. දැනට 1,500ක් අපි මේ දවස් 3ක් ඇතුළත මේ අය සඳහා වැක්සින් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ හැම කෙනෙක්ම ඉතා උනන්දුවෙන් අද සහභාගී වෙනවා. දිවයිනේ සියලුම ප්‍රාදේශීය මාධ්‍ය නියෝජිතයින් සඳහා මේක විවෘතයි. බොරැල්ල කැම්බල්පිටියේ පිහිටි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේදී එන්නත් කරන වැඩසටහන අද පැවැත්වුණා. තවත් එන්නත් කරන වැඩසටහනක් ක්‍රියාත්මක කෙරුණේ නාරාහිම්පිට කිරුළපාරේ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේදී. නාවල කොස්වත්ත සිරි සිද්ධාර්ථාරාම මහා විහාරයේද අද එන්නත් කරන වැඩසටහනක් පැවැත්වුණා. එහිදී 1,200 දෙනෙකුට පමණ එන්නත් ලබා දී තිබුණා.
පාදුක්ක ගලගෙදර උතුර සහ දකුණු ග්‍රාම නිලධාරී වසම්වල පුද්ගලයන් 10කට අද එන්නත් ලබා දී තිබෙනවා. කොට්ටාව මාලපල්ල විජයඝෝෂ විද්‍යාලයේදීද අද එන්නත් කරන වැඩසටහනක් පැවැත්වුණා. යුද හමුදාවේ මූලිකත්වයෙන් තලංගම ඩිපෝව පරිශ්‍රයේදී එන්නත් කරන වැඩසටහනක් අද පැවැත්වුණා. මෙහිදී මහරගම, තලංගම, අවිස්සාවේල්ල, හෝමාගම, උඩහමුල්ල, මීතොටමුල්ල, අංගොඩ, මට්ටක්කුලිය, මොරටුව, කටුබැද්ද, රත්මලාන, කටුබැද්ද අධි සුඛෝපභෝගී සංචාරක ඩිපෝව යන ඩිපෝවල සේවය කරන රියදුරු සහ සහායකයන්ට එන්නත් ලබා දී තිබෙනවා. ඒ නිරීක්ෂණයට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතාද පැමිණ සිටියා. ඉදිරියේදී කාණ්ඩ හැටියට ලංගම සේවකයන් ඊගාවට පෞද්ගලික බස් රියදුරන්, ත්‍රිරෝද රථ රියදුරන්, බාබර් සාප්පු සහ රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන මොකද එයා ඩිරෙක්ට් ජනතාවත් එක්ක කන්ටැක්ට් වෙනවා, ගනුදෙනු කරනවා, එයාත් එක්ක සම්බන්ධ. ඒ කණ්ඩායම් ඉලක්ක කරගෙන එන්නත් කරන්න ඊයේ දිනේ සාකච්ඡා පැවැත්වුණා. මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීද එන්නත් කරන වැඩසටහනක් අද පැවැත්වුණා. එහිදී මිනුවන්ගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසී රාජ්‍ය සේවකයන්ට එන්නත් ලබා දී තිබෙනවා. එම අවස්ථාවට අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාද එක්ව සිටියා. මේ වෙනකොට චීන එන්නත ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ලක්ෂ 6ක් ලැබුණා. ගම්පහ දිස්ත්‍රික්කයට පළවෙනි අදියරේ 1,10,000කට කිට්ටු ප්‍රමාණයක් ලැබුණා. ඒ වගේම දෙවෙනි අදියරේ 2,20,000ක් විතර ලැබිලා තියෙනවා. එතකොට පළවෙනි එන්නතත් සාමාන්‍ය මම හිතන ලක්ෂ 3-4කට ගහලා තියෙනවා. මේ ආකාරයෙන් රජයක් හැටියට අපි බලාපොරොත්තු වෙන ජනගහනයෙන් 55%කට වගේ ප්‍රමාණයකට මේ එන්නත ලබා දෙන්න. ඒ කටයුතු ඉදිරි මාස 4 තුර ලබා දෙන්න තමයි කොයිට් කමිටුව ඊයේ සාකච්ඡාවේදී තීන්දුව කරලා තිබුණේ. කළුතර නගරයේ පිහිටි රාජ්‍ය සහ පෞද්ගලික ආයතනවල සේවක සේවිකාවන් සඳහා එන්නත් ලබා දීම ඊයේ සිදු කෙරුණා. ඒ කළුතර නගර සභා ශාලාවේදී එන්නත් ලබාගත් සංඛ්‍යාව 700ක්. මොරටුව ලක්ෂපතිය දකුණ ග්‍රාම නිලධාරී කොට්ටාසේ එන්නත් කරන වැඩසටහන මොරටුව සොයිසාපුර ප්‍රජාශාලාවේදී පැවැත්වුණා. එගොඩ උයන එන්නත් කරන වැඩසටහන ඊයේ ස්ථාන 2ක පැවැත්වුණා. එන්නත් ලබාගත් සංඛ්‍යාව 3000ක්. මේ අතර COVID-19 රෝගී වැළඳුණු 889 දෙනෙකු අද මෙරටින් හඳුනා ගැනුණා. පූර්ණ සුවය ලැබූ 1306 දෙනෙකු අද රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගිය සංඛ්‍යාව 1,11,108ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවදුරටත් ප්‍රතිකාර ලබන පිරිස 25,685 දෙනෙක්. සංචරණ සීමා පනවා ඇති කාලවකවානුව තුළද කොරෝනා රෝග ලක්ෂණ ඇතිවන ගැබිණි කාන්තාවන් හැකි ඉක්මනින් රෝහල්ගත විය යුතු බව ශ්‍රී ලංකා පරිජන්ම වෛද්‍යවරුන්ගේ සංගමය දැනුම් දෙනවා. ඔබට උණක්, කැස්සක්, සෙම්ත්‍රිෂාව, විශේෂයෙන්ම ඇඟපත වේදනාව සහ ගඳ සුවඳ දැනීමේ හැකියාව නැතිවීම මෙන්න මේ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් ඉතාමත්ම ඉක්මනින් ඔබේ පළාතේ පෞල් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියට දන්වන්න. එහෙම නැත්නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීතුමාට දන්වලා ඉතාමත්ම ඉක්මනින් රෝහල්ගත වෙන්න කියලා ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. පොළොන්නරුව දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටු රැස්වීම උතුරුමැද පළාත් ආණ්ඩුකාර මහිපාල හේරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවැත්වුණා. ඒ පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී මේ සඳහා පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ සෞඛ්‍යංශයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් W.A. ධර්මසිරි මහතා සඳහන් කළේ ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායි ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ අධීක්ෂණය යටතේ ඇඳන් 50කින් යුත් තාවකාලික ප්‍රතිකාර මධ්‍යස්ථානයක් හිඟුරක්ගොඩ කොරෝනා විශේෂ ප්‍රතිකාර රෝහලට ලබා දී ඇති බවයි. එමින්ම පොළොන්නරුව මහරෝහල සඳහා PCR පරීක්ෂණ යන්ත්‍ර 2ක් ප්‍රදේශීය ව්‍යාපාරික ප්‍රජාවගේ දායකත්වයෙන් ඉදිරි දින කිහිපය තුළ ලැබීමට නියමිත බවයි ඔහු ප්‍රකාශ කළේ. මුල්ලේරියාව මූලික රෝහලේ නව වාට්ටු සංකීර්ණයක් ඉදිකරනවා. ඒ ගුවන් හමුදාවේ දායකත්වයෙන් ඒ ඇඳන් 200කින් සමන්විතයි. ගුවන් හමුදාපති යා මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා එහි නිරීක්ෂණ චාරිකාවක අද නිරත වුණා. ඉතින් අපිට ලැබෙන උපදෙස් සහ අපේ තියෙන ශක්තිය ප්‍රමාණය අනුව අපි හැම විටම මේ රටේ මේ අවස්ථාවේදී කරන්න පුළුවන් හැම කාර්යයක්ම කරමින් කොවිඩ් රෝගීන්ට ලබා දෙන්න පුළුවන් ඒ සහයෝගය අපි නිරතුරුවම ලබා දෙනවා. බ්‍රිතාන්‍යයේ නත් කරන වැඩසටහන කඩිනම් කිරීමට රට රජය තීරණය කර තිබෙනවා. ඒ කොරෝනා වෛරසයේ ඉන්දියානු ප්‍රභේදයේ බ්‍රිතාන්‍යයෙන් හමුවීම හේතුවෙන් සංචරණ සීමා දැඩි කිරීමට බ්‍රිතාන්‍යය පියවර ගත්තා. ඉන්දියානු ප්‍රදේශයේ බලපෑම හේතුවෙන් පැන වූ සංචරණ සීමා ලිහිල් නොකරනු ඇතැයි රට මාධ්‍ය වාර්තා කළා. ඉන්දියානු ප්‍රභේදය ලොව රටවල් 40කින් හඳුනා ගැනුණා. එය ලොව භයානකම කොරෝනා ප්‍රභේද 4න් එකක්. මාරාන්තික වීම හා පහසුවෙන් බෝවීම ඊට හේතුවයි. මේ අතර කොරෝනා වසංගතය හමුවේ ඉන්දියාව තවදුරටත් දැඩි පීඩනයකට හසු වී තිබෙනවා. පසුගිය සමයේ පැවති උත්සව අර්බුදයේ තීව්‍ර වීමට ඉවහල් වෙලා. පීඩනයට පත් වූවන් අතර ප්‍රමුඛ ස්ථානයක් ගන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයයි. ඔවුන් දැඩි වෙහෙසට පත් වෙලා. බොහෝ සමාජිකයන් පවසන්නේ විඩාව මගහැරීමට විවිකයක් හෝ නොලැබෙන බවයි. අපි වැඩ ඉවර කරලා ගෙදර යනකොට පාන්දර එකවත් වෙනවා.
ඒත් සමහර වෙලාවට පාන්දර 2ට 3ට විතර කතා කරලා අපෙන් පරීක්ෂණ වාර්තා ඉල්ලනවා. අපිට හරියට නිදා ගන්නටවත් වෙලාවක් නැහැ. මේකී පුද්ගලයන් ආදාහනය කිරීම පිළිබඳවද බරපතල ගැටලු ඇති වී තිබෙනවා. ඇතැම් විට අක්‍රමිකතා හේතුවෙන් මේකී පුද්ගලයින්ගේ ඥාතීන්ද අපහසුතාවට පත් වෙලා මේකී පුද්ගලයින්ගේ අවසන් කටයුතු සඳහා අය කරන ගාස්තු ඉහළ යාම, දර සපයා ගැනීමට නොහැකි වීම හා ඒවායේ මිල ගණන් ඉහළ යාම ඊට බලපා ඇති ප්‍රධාන සාධකයි. ආමංගල උත්සවය සඳහා අය කරන මිල ගණන් ගෙවා ගැනීමට නොහැකි ඥාතීන් බහුතරයක් සිටිනවා. මේ අතර ඉන්දියාවේ ආසාදිත සංඛ්‍යාව 2,40,00,000 ඉක්මවා ගොස් තිබෙනවා. මරණ සංඛ්‍යාව 2,62,000කට අධිකයි. ඊයේත් එරටින් ලක්ෂ 3කට අධික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවක් හඳුනා ගැනුණා. ඊයේ වාර්තා වූ මරණ සංඛ්‍යාව 4,000ක්. අසල්විසි නේපාලයේද ආසාදිතයන්ගේ සංඛ්‍යාව වැඩි වී තිබෙනවා. 8,000කට අධික රෝගීන් පිරිසක් ඊයේ හඳුනා ගැනුණා. පසුගිය සතියට සාපේක්ෂව මේ සතියේ ආසාදිතයන්ගේ සංඛ්‍යාව 23කින් ඉහළ ගිහින් එරට සෞඛ්‍ය අංශ අර්බුදයකට ලක් වී ඇති අතර වෛද්‍ය සැපයුම් වල හිඟයක්ද පවතිනවා. රෝහල් ධාරිතාව ඉක්මවා යාමට ආසන්නයි. සංචාරන සීමා පවතින කාල සීමාවේදී ජනතාවට මුහුණ පෑමට සිදුවන ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන පිහිටුවා තිබෙනවා. ඒ ආර්ථික පුනර්ජීවනය හා තටිතතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි එම දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන අරලියකහ මන්දිරයේ පිහිටුවා ඇති ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය සමග සම්බන්ධ කර තිබෙනවා. ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ පූර්ණ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මකයි. ජනතාවට යම් ගැටලුවක් ඇතනම් ඔහු හෝ ඇය හෝ ලියාපදිංචි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථානය ඇමතීමෙන් විසඳාගත හැකියි. එම දිස්ත්‍රික් මධ්‍යස්ථානවල නිලධාරීන්ට එම ගැටලුව විසඳිය නොහැකි වන අවස්ථාවලදී එම නිලධාරීන්ට ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානයට දැන්වීමෙන් අදාළ ගැටලුව විසඳා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා. එක් දිස්ත්‍රික්කවල පිහිටුවා දිස්ත්‍රික් හදිසි ඇමතුම් මධ්‍යස්ථාන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගෙන් සමන්විතයි. ඔවුන්ගේ කාර්යාලය හා ජංගම දුරකථන අංක runews.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකියි. මහරගම අපේක්ෂා රෝහලට ඇඳන් 100ක් පිරිනැමීම අද සිදු කෙරුණා. ඒ අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. කොරෝනා ආසාදිත රෝගීන් වෙනුවෙන් ක්‍රියාත්මක ඇඳන් දසදහසක් ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතිය යටතේ මේ සිදු කෙරුණේ. මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලබන කොරෝනා ආසාදනයේ වී ඇති රෝගීන් සඳහා පාලන අධිකාරී ඉල්ලීමකට අනුවයි මෙම ඇඳන් තොගය පරිත්‍යාග කර ඇත්තේ. රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර, ජාතික තරුණ සේවා සභාවේ සභාපති දමිත වික්‍රමසිංහ යන මහත්වරුන්ද මේ අවස්ථාවට එක්ව සිටියා. අපේක්ෂා රෝහලේ පවතින අඩුපාඩුද අමාත්‍යවරයාගේ නිරීක්ෂණයට ලක් වුණා. මේ විවසනයෙන් මිදෙන්න අපි එකතු වෙලා කටයුතු කරන්න ඕන. මේක රජයකට පමණක් ඇඟිල්ල දික් කළා කරන්න පුළුවන් කාර්යයක් නෙවෙයි. රජයක් විදිහට අපි කරන්න පුළුවන් උපරිම දේවල්. හැම තීන්දුවක් තීරණයක්ම අපි ගන්නවා විතරක් නෙවෙයි. ඒ අවශ්‍ය සියලුම පහසුකම් ලබා දෙන්න අපි කටයුතු කරනවා. ඒ අනුව මම හිතන්නේ මේ රටේ තරුණ පරම්පරාව විදිහට විශේෂයෙන් අපට වක්කීමක් සහිතකමක් තියෙනවා. අනාගතේ ගොඩනගන්න ඒ අවශ්‍ය දායකත්වය ලබා දෙන. ඒ අනුව තමයි මේ යෞවන සමාජ ව්‍යාපාරය, වෘත්තීය සමිතිවල අනිකුත් තරුණ සංවිධානවල ඒ තරුණ පිරිස හද ඇඳන් ටික අද ක්‍රමානුකූලව ඒ මධ්‍යස්ථාන වලට යමින් පවතින විශේෂයෙන් බස්නාහිර පළාතේ අපි 1600ක වගේ ප්‍රමාණයක් ඉරිදා දින වෙනකොට අලුතෙන් ඇඳන් එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. අපි දකින්නවා මේක ලංකාවට පමණක් සීමා වෙච්ච කාරණයක් නෙමෙයි. දැන් ඉන්දියාව වෙන අසල්වාසී රටවල ඉතාමත් දරුණුවට මේක යනවා. හැබැයි අපි දකින්නේ නැහැ නේ රටේ විපක්ෂය ප්‍රභේද ගැන කතා කරනවා. ඒ අය කතා කරන්නේ මේක එකතු වෙලා ඉස්සරහට යන්න ඕනේ කියලා. ඒ වගේම මම හිතන්නේ අපේ රටේ සියලුම දේශපාලඥයෝ දේශපාලන ප්‍රශ්න අපි පස්සේ බේරගමු. මේ මතිමතාන්තර පැත්තක දාලා අනුන්ගේ ප්‍රභේද හොයන්න යන්නේ නැතුව මෙය පාලනය කර ගැනීම වැඩ පිළිවෙලට සෞඛ්‍ය අමාත්‍යාංශය තියෙන උපදේශ අනුගමනය කළොත් හොඳයි. රාජගිරිය දේශීය වෛද්‍ය විද්‍යායතනයේ කාන්තා නේවාසිකාගාරය කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කර තිබෙනවා. එකවර ප්‍රතිකාර ලැබිය හැකි රෝගීන් සංඛ්‍යාව 324ක්. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි යුද හමුදාව විසින් ඇඳන් සකස් කරනු ලැබුවා. අමාත්‍යවරුන් වන ආචාර්ය බන්දුල ගුණවර්ධන, නාමල් රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී මතුර විතානගේ යන මහත්වරුන් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්ව සිටියා. සෞඛ්‍ය අංශත් ආරක්ෂක අංශත් ඒකාබද්ධ කරමින් මේ තිබෙන රාජ්‍ය ආයතන මේ ජාතික ව්‍යසන අවස්ථාවේදී ජනතාවගේ ජීවිත බේරා ගැනීම සඳහා කිසිදු ප්‍රශ්නයකින් තොරව දිවයින පුරාම මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඊටාම කඩිනම් වැඩපිළිවෙලක් ලෙස මම හිතන්නේ මෑත කාලයේදී රටක රජයක් කෙටි කාලයක් තුලදී මෙතරම් විශාල ඇඳන් සංඛ්‍යාවක් වැඩි කරපු පළවෙනි අවස්ථාව වෙන්න පුළුවන්. රත්මලාන වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ මානව සම්පත් සංවර්ධන මධ්‍යස්ථානයේ හා යාන්ත්‍රික වැඩපොලේ ඇඳන් දහසක් සැකසීම මේ දිනවල සිදු කෙරෙනවා.
අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා ඊයේ එය නිරීක්ෂණය කළා. රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න මහතාද මේ අවස්ථාවට එක්ව සිටියා. ක්‍රීඩා කටයුතු ඇමතිතුමා ඇතුළු රාජ්‍ය ඇමතිවරු තරුණ රාජ්‍ය ඇමතිවරු කීප දෙනෙකුට වැඩක් බාර දුන්නා. දැනට රෝහල්වල කොවිඩ් පේෂන්ට්ස් වලට තියෙන ඉඩකඩ ප්‍රමාණවත් නැහැ. ඒ නිසා ඒකට අවශ්‍ය ගොඩනැගිලි අරගෙන ඒවට ඇඳවල් යොදලා ඒ අයට ඒ ස්ථාන හදලා දෙන්න කියලා. ඒ නිසා මේ අභියෝගය බාර අරගෙන වාරිමාර්ග පාර්ලිමේන්තුව ඒ වගේම අපේ TCB ආයතනය දෙගොල්ලෝම දැනට අපි බලාපොරොත්තු වෙනවා අවශ්‍ය ප්‍රමාණයෙන් යම්කිසි ප්‍රමාණයක් හදලා දෙන්න. හැම රටවැසියා වෙනුවෙන්ම ආරාධනා කරන ලක්වැසි සියලු දෙනාට මේ වෙලාවේ එක මතයකට ඇවිල්ලා මේ ආසාදිතයන් මේ රෝගයෙන් අපි බේරා ගැනීම සඳහා ආසාදිතයන්ට අවශ්‍ය කරන උපදෙස් ඒ වගේම ඒ අය දිරිමත් කිරීම ඒ අයට අවශ්‍ය සාත්තු සත්කාර කරන්න කියලා එන්න කියනවා. ගාල්ල මකුළුදුව ප්‍රදේශයේ ඉදිකරමින් පවතින ගොඩනැගිල්ලක වහලය මතට නැග සරුංකල් යවමින් සිටි තිදෙනෙකු ඉන් ඇද වැටි අද මිය ගොස් තිබෙනවා. 40 වෙනි වියේ පසුවන පුද්ගලයන් දෙදෙනෙකු හා පස් හැවිරිදි පිරිමි දරුවෙකුයි මෙලෙස මිය ගොස් ඇත්තේ. ගොඩනැගිල්ල මුදුනේ ඉදිකිරීම අවසන් නොකළ එක් ස්ථානයක් తాවකාලිකව ආවරණය කර තිබුණා. එය මතට නැග සරුංගල් යවන අවස්ථාවේදී ඔවුන් මෙම අනතුරට ලක් වී ඇත්තේ. අඩි 35ක් පමණ පහළට ඇද වැතුණු මෙම පුද්ගලයන් තිදෙනා ප්‍රදේශවාසීන් විසින් කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා. කෙටිදුර දහවන ශූර යුපුන් අබේකෝන් මීටර 100 දාවනි සව්වේ ශ්‍රී ලංකා වාර්තාව යලිත් අලුත් කර තිබෙනවා. ඒ තාලියේ සැවුනාහිදී ඊයේ පැවති මල්ල ක්‍රීඩා තරඟාවලියේදී යුපුන් අබේකෝන් මෙහිදී මීටර 100 අවසන් ඉසව්ව නිමා කළේ තප්පර 10.1 කාලයක් වාර්තා කරමින්. යුපුන් අබේකෝන්ට තරඟයේ දෙවනි ස්ථානය හිමි වුණා. එම කාලය මීටර 100 ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාවක් වන අතර මීට පෙර එම වාර්තාවට හිමිකම් කියනු ලැබුවේද යුපුන් අබේකෝන්. ඔහු පසුගිය වසරේ ජර්මනියේ පැවති මලල ක්‍රීඩා තරඟාවලියකදී මීටර 100 ඉසව්ව තප්පර 10.16 කාලයකින් නිම කරමින් ශ්‍රී ලංකා වාර්තාව පිහිටුවා තිබෙනවා. එම තරඟයේදී යුපුන් අබේකෝන් දකුණු ආසියානු වාර්තාවද බිඳහෙළුවා. ඊයේ තරඟයේදී යුපුන් තමා විසින් පිහිටුවනු ලැබූ දකුණු ආසියානු වාර්තාව යලි අලුත් කළා. යුපුන් අබේකෝන් ගෘහස්ත මීටර 60 ධාවන ඉසව්වේද ශ්‍රී ලංකා වාර්තාවේ හිමිකරුවායි. ගොඩක් සතුටුයි මේ වගේ හොඳ කාලයක් මගේ අවුට්ඩෝර් සීසන් එකේ පළවෙනි මීට් එකේදී වාර්තා කරන්න හැකියාව ලැබිච්ච එක ගැන. ඉතින් ඔලිම්පික් පරිසාධන මට්ටම තප්පර 10.05යි. ඔලිම්පික් වලට සහභාගී වෙන්න මම ඒ කාලේ වාර්තා කරන්න ඕන. එහෙම නැත්නම් වර්ල්ඩ් රැංකින් වල මුල් 56 දෙනා ඇතුළට එන්න ඕන. ඉතින් මේ වෙද්දි මට විශාල ලකුණු ප්‍රමාණයක් තියෙනවා. ඉතින් බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී පැවැත්වෙන හොඳ තරඟාවලි වලදී මීට වඩා හොඳ කාලයන් වාර්තා කරලා ඉවරලා ඔලිම්පික් ක්‍රීඩා උළෙල සඳහා සුසුකම් ලබන්න. පුන් සහෝදරයා ඉතාමත් දක්ෂ විදියට දකුණු ආසියාතික තමන්ගේම වාර්තාව නැවත පිහිටවලා තියෙනවා. ඉතින් අපි ඔහුට සුබ පතනවා විතරක් නෙවෙයි අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදීත් ඔහු ඒ ජයග්‍රහණ වලට යයි කියලා. ඉතින් මම හිතන්නේ මේක හොඳ පණිවිඩයක් ශ්‍රී ලාංකිකයෝ විදියට අපිට කොරෝනා වසංගතය අභියෝගයක් වුණත් අභියෝග හමුවෙත් අපිට ලෝ ජය ගන්න පුළුවන් තරුණ පිරිසක් අපිට ඉන්නවා කියන පණිවිඩය අපි ලංකාවට විතරක් නෙවෙයි දකුණු ආසියාවම දැවැන්ත වශයෙන් කොරෝනා වසංගතයේ වෙලාගෙන ඉන්න වෙලාවෙත් අපේ තරුණයන් ආසියාව ජයග්‍රහණය කළා දකුණු ආසියාව ජයග්‍රහණය කළා ලෝක ජයග්‍රහණය කරන්න පුළුවන් කියන මානසිකත්වයට ගෙනල්ලා තිනවා. මම හිතන්නේ අපි ගත යුතු පණිවිඩය ඒක. ප්‍රවෘත්ති ප්‍රකාශය මින් නිමාවට පත්වනවා.